right අයිබෝන් පුතේ අද අපි පාඩමක් පටන් ගන්න අලුත් පාඩමක් වර්ග සමීකරණ කියලා පාඩමේ නම වර්ග සමීකරණ මේ ඒ වුණාට අපි මේක ගොඩක් දන්න පාඩමක්. ඒ කියන්නේ ඔයාලා ඕලේ කාලෙම ඔයාලට මතක ඇති ඔයාලා පරාවලේ සමීකරණ එහෙම කරා අර ඕලෙල් පේපරේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනිටම වගේ පළවෙනි ඒ කොටසෙම එනවා ගානක් මේ වර්ගජ ශ්‍රිතයක් දීලා නැත්නම් වර්ගජ ප්‍රකාශනයක් දීලා ඒක මේ ප්‍රස්තාරගත කරන්න කියලා. අපිත් කතා කරන්නේ ඒ පාඩමම තමයි. ඒ පාඩමේ වර්ග සමීකරණ කියන්නේ එක එක y අගයන් වලදී x වලට තියෙන්න පුළුවන් උත්තර ගැන තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. හොඳද? පොඩ්ඩක් බලමු මේ කොහොමද ගණන් හැදෙන්නේ කියලා. පාඩමේ නම වර්ග සමීකරණ ලියාගෙන ඒකට යටින් ලියාගන්න වර්ගජ ශ්‍රිත කියලා. හරි වර්ගජ ශ්‍රිත ලියාගන්න මෙහෙම රේඛීය බහුපද ශ්‍රිතයක නායක පදයේ මාත්‍රය දෙක වූ පද තුනකින් සමන්විත ශ්‍රිතයක් වර්ගජ ශ්‍රිතයක් ලෙස හඳුන්වයි. හරිද? පුතේ ලියාගන්න යටින් y සමාන fx සමානයි ax වර්ගය ධන bx ධන c. මේකේ a b c කියන තුන් දෙනෙක් ඉන්න ඕනේ. ඒ තුන් දෙනාගේ ඒ කියන්නේ බහුපදයේ සංගුණක. හරිද? බහුපදයේ සංගුණක තියෙන්න ඕනේ. ඒ සංගුණක වලත් a කියන සංගුණකය. හරිද? x වර්ගයට අදාළ a කියන සංගුණකේ බිඳුව වෙන්න බෑ.
එතකොට තමයි මේක වර්ග සමීකරණයක් වෙන්නේ. වර්ගශිතයක් වෙන්නේ. උදාහරණයක් ලියලා පෙන්නන්න. උදාහරණ තමයි පුතේ දැන් y සමාන x වර්ගය කියන්නේ වර්ගශිතයක්. හරිද? y සමාන x වර්ගය ඍණ 1 වර්ගශිතයක්. y සමාන x වර්ගය ඍණ 4x ධන 4 වර්ගශිතයක්. හරිද? ඊට පස්සේ y සමානයි මේ හැඩයට තියෙන ඒවා. හරිද? x වතාවක් x ධන 1 මේක වර්ගශිතයක්. හරි සුළු කරපුවම මේ හැඩය එනවනේ. මේ වගේ ආකාරයක් එනවනේ. මේ වගේ ආකාරයක් ගන්න පුළුවන් විදිහට තියෙනවා නම් ඒවට තමයි පොදුවේ වර්ගශිත කියලා කියන්නේ. හරි හැම වෙලාවෙම මේ x වර්ගයට ඉස්සරහා තියෙන සංගුණකයක් තියෙන්න ඕනේ. මෙතන බිඳුව නොවන සංගුණකයක් තියෙන්න ඕනේ. ඒතකොට තමයි ඒක වර්ගශිතයක් වෙන්නේ. නේ. ඔන්න ඔය විදිහට උදාහරණ ටික ලියාගන්න වර්ගශිත වල. හරිද? right. ඊට පස්සේ ලියාගන්න පුතේ මෙහෙම මහනවා මේක. හරි. ඔයාලා දන්නවා මේ වර්ගශිත කියන ඒවා හරිද? වර්ගශිත කියන ඒවා පුතේ මේ ප්‍රස්ථාරයක අඳින්න පුළුවන් කියලා. හරිද? ස්වායත්ත විචල්‍යයට x කියලා අරගෙන පරායත්ත විචල්‍ය y විදිහට අරගෙන මේ වර්ගශිත දැන් අපි ඔය ලියපු වර්ගශිත ප්‍රස්ථාරගත කරන්න පුළුවන්. හරිද? මෙහෙම යටින් ලියාගන්න. ස්වායත්ත විචල්‍ය ලෙස x ද පරායත්ත විචල්‍ය ලෙස y දගෙන y සමානයි ax වර්ගය ධන bx ධන c ප්‍රස්ථාරගත කළ හැක.
right මේ තියෙනවා වර්ග සමීකරණ කීපයක් හරිද මෙන්න මේ ප්‍රස්ථාර හතරම අපි මේකත් මකමු මේක මකලා මේ ප්‍රස්ථාර තුන ගමු මේ ප්‍රස්ථාර තුන මේ ප්‍රස්ථාර තුන එකම ඛණ්ඩාංක එකම තැනක අඳින්න ඕනේ. එක ප්‍රස්ථාර මේ කඩදාසියක අඳින්න ඕනේ. හරිද? ඒක හදන විදිහ අපි චුට්ටක් කතා කරමු. හරිද? ප්‍රස්ථාර එකම ඛණ්ඩාංක තලයක අඳින්න. මම තව මේකට තව එකක් දෙන්න හතරවෙනි එක්කුත් y සමානයි x වර්ගය ධන 4 කියලා. මේ ප්‍රස්ථාර හතරම එකම ඛණ්ඩාංක තලයක අඳින්න ඕනේ. හරිද? ප්‍රස්ථාර ටික අඳින්න කියලා කියනවා. right මම මේක හදන විදිහ කියලා දෙනවා. ඔයාලා හදන විදිහ හොඳට තේරුම් අරගෙන ඒක නෝට් පොතේ ලියා ගන්න ඕනේ. හරි නෝට් පොතේ ඇඳ ගන්න ඕනේ නෝට් පොතේ ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ කරන විදිහන් ටික. හරිද? ඊට පස්සේ මේ දෙකම අපි ඊට පස්සේ දවසේ එනකොට ඇඳලා තියාගන්න මම මේක කරන විදිහ කියලා දෙන්නම්. ප්‍රශ්න දෙක ලියා ගන්නකො. right ඔයාලා පුතා මේ ප්‍රශ්න මේ ප්‍රස්තාර ටික අඳින්න ඕනේ මෙහෙම. හරිද? ඉස්සෙල්ලාම x ඛණ්ඩාංක ටිකක් ගන්නවා. ඔයාලට මතක ඇති පොඩි කාලේ සාමාන්‍ය ප්‍රස්තාර අඳින්න දුන්නාම ඔයාලට දුන්නේ මේ විදිහට. x කියලා දුන්නා y කියලා දුන්නා මෙන්න මේ වගේ වගුවක් තිබ්බ පුරවන්න. හරිද? ඔලේ කාලේ ඊට පස්සේ x වලට කණ්ඩායම් ගන්නවා ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව ධන 1 ධන 2
ධන 3 කියලා දීලා වෙලා ඒකට අදාළ y කණ්ඩායම. අපි හිතමු y සමානයි ප්‍රස්ථාරයක් තියෙනවා කියලා ax වර්ගය ධන bx ධන c කියලා මේ විදිහට තිබ්බහම x කණ්ඩායම ටික දීලා තියෙනවා ඒකට අදාළ y කණ්ඩායම ටික හොයන්න කියලා. හරිද? y කණ්ඩායම ඔක්කොම හොයන්නත් නෙවෙයි තියෙන්නේ. සාමාන්‍යයෙන් y කණ්ඩායම 3ක් දෙකක් විතර හොයන්න දෙනවා. නේද? ඒක ලෙවල් ඒකට අදාළ ප්‍රස්ථාරය ඇඳලා ඊට පස්සේ පුතේ ඔයාලට කියනවා මේකේ අවම ලක්ෂය නැත්නම් උපරිම ලක්ෂය කණ්ඩායමකේ මොකද්ද? ඊට පස්සේ ආය අහනවා සමමිතික අක්ෂය මොකද්ද? ඊට පස්සේ ඒ ගානේ අන්තිමට ඔයාලට මතක ඇති මේ අහනවා මේ ප්‍රස්ථාරයේ මූල මොනවද? ඒ කියන්නේ y සමානයි 0 වෙනකොට y සමානයි 0 විට ax වර්ගය ධන bx ධන c සමානයි 0 වෙනවනේ. මෙන්න මෙයා ඒවල ප්‍රස්ථාරය මෙන්න මෙහෙම ඇඳලා ඒ කියන්නේ y සමානයි 0 කියන පුතේ මෙන්න මේ x අක්ෂයේ කැපෙන තැන. මෙන්න මේ කැපෙන තැන. ඔය කැපෙන තැන් දෙක මොනවද කියලා. ආය අහලා තිබ්බා මේ ඕකේ අන්තිම වෙනකොට ගානේ y සමානයි 2x ධන 3 වගේ ප්‍රස්ථාරයක් ගත්තොත් ඒ ප්‍රස්ථාරයේ මේ ප්‍රස්ථාරයේ කැපෙන ලක්ෂ මෙන්න මේ ප්‍රස්ථාර දෙක කැපෙන ලක්ෂ මොනවද කියලා ඉල්ලලා ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් O level වලදී අහනවා. හරිද? අපි මෙන්න මේ වගේ ප්‍රශ්න වලට යන්නේ නැහැ මේ පාඩමේදී. මේ 2x ධන 3 කැපෙන්නේ මොනවද? අරවද මේවද ඒවා අපි කතා කරන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් අතරම පාඩමේ තියෙන වර්ග සමීකරණ කියලා මෙන්න මේ කොටස අතර ප්‍රස්තාව අඳින්නත් නැහැ. හරිද? ඕලෙවල් කාලේ වගේ වර්ග සමීකරණ වර්ග ශිත කියලා වෙලා පාඩම සම්පූර්ණ වර්ග මේ ශිත පාඩම කරලා අවම ලක්ෂ මොනවද අරගෙන මේකද කියලා පොඩි කාලේ ටික ඒ විදිහටම නැහැ. ඒකෙනුත් චුට්ටි කොටසක් තියෙනවා. මෙන්න මේ වර්ගද සමීකරණ කියන කොටස. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරයක ප්‍රස්ථාරයක් x අක්ෂය සමාන x අක්ෂයේ කැපෙන තැන් දෙක ගැන තමයි මේ පාඩමේ අපි උසස් පෙළේ බහුලව කතා කරන්නේ. ඒ වුණාට දැන් ඔයාලත් අර O level කාලේ ඉඳලා A level කාලේට එනකොට අර තියෙන උඩ සම්බන්ධය තියෙනවනේ. අන්න ඒකට තමයි ඔයාලට මේ ප්‍රස්ථාර ටික අඳින්න දුන්නේ. හොඳද? right. කරන විදිහ චුට්ටක් කියලා දෙන්නම්. ඉස්සෙල්ලාම නිකන් සරල ප්‍රස්ථාරයක්. ඔයාලට දුන්නා මම උදාහරණෙට y සමානයි x වර්ගය y සමානයි x වර්ගය ඍණ 4x ධන 4 y සමානයි ඍණ x වර්ගය ඍණ 9 ඊට පස්සේ ආයෙ දුන්නා y සමානයි x වර්ගයේ ධන 4 නේද? y සමාන x වර්ගයේ ධන 4. හරි. ප්‍රස්ථාර හතරම එකම සටහනකින් ගහන්න කියන්නේ. මම ගන්නවා මේ x ට අගයක්. හරිද? x ට අගයක් ගත්තාම x වර්ග වුණාම මොකද වෙන්නේ කියලා ඒක ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ එකම තැන ගහන්න ඕන හින්දා තමයි මම මේ වැඩේ කරන්නේ. ඊට පස්සේ දැන් මේ තැන් වල තියෙන 4x කියලා. මම මේ 4x උත් ලියනවා. හරි. ඊට පස්සේ ඔක්කොම එකපාර ගන්න ඕන හින්දා වගුවක් ගන්නවා.
හරි ඔය විදිහට මම ඔක්කොම එක තැනක ලියා ගන්නවා ඊට පස්සේ එක්ස්ට්‍රා කණ්ඩායම ටිකක් ගමු ඍණ 3 ඉඳලා ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 කියලා කණ්ඩායම ටික අරගෙන මම ඉස්සෙල්ලාම කරනවා මෙහෙම x වර්ගනේ x වර්ග කියනවාම 9 4 1 බිංදුව 1 4 9 කියලා එනවා ඊට පස්සේ ඊළඟ එකේදී x වර්ගය කියන එක්කෙනාගේ 9ක් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ x වර්ගය මම හොයාගෙන තියෙන්නේ. ඒකේ 9ක් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන තියෙන අගයයි හැම එක්කෙනාගේම 9 9 9 9 අඩු වෙන්න ඕනේ. හරිද? ඒතකොට අඩු වුණාම 9 9ක් අඩු කරපුවාම බිංදුවයි 4 9ක් අඩු කරපුවාම ඍණ 5යි 1 9ක් අඩු කරපුවාම ඍණ 8යි මෙතන ඍණ 9යි ඊට පස්සේ ආයෙ මෙතන ඍණ 8යි මෙතන ඍණ 5යි මෙතන බිංදුවයි ඊට පස්සේ මෙතන ගත්තොත් එහෙම x වර්ගය කියන අගයට 4 4 එකතු වෙන්න ඕනේ. එතකොට මෙතන x වර්ගයේ අගයන් තියෙන්නේ x වර්ගයේ අගයන් වල 4ක් එකතු කරපුවාම මෙතන එනවා 13යි මෙතන 4ක් එකතු කරපුවාම 8යි මෙතන 4ක් එකතු කරපුවාම 5යි ධන 4යි 5යි 8යි 13යි හරිද මෙතන මම 4x ගත්ත හේතුව මෙතන සුළු කරන්න ඕන හින්දා 4x සුළු කරපුවාම මෙතන ඍණ 3 තියෙන්නේ ඍණ 3 4ෙන් වැඩි කරපුවාම ඍණ 12යි ඊට පස්සේ ඍණ 8යි ඍණ 4යි බිංදුවයි ධන 4යි ධන 8යි ධන 12යි ඔය විදිහට ඊට පස්සේ මේ අන්තිම එක්කෙනා ගන්නකොට ඔයාලට තේරෙනවා මෙතන x වර්ගය තියෙනවා ඒකෙන් අඩු කරන්න ඕනේ මෙයාව ඒකල එකතු කරන්න ඕනේ 4ක් හරි x වර්ගය ඍණ 4යි x ධන 4නේ තියෙන්නේ x වර්ගය ඍණ 4යි x ධන 4නේ තියෙන්නේ x වර්ගය ඍණ 4යි x කිව්වහම x වර්ගයේ විදිහට තියෙන 9 x ඍණ 3 වෙනකොට ඒකට අදාළ x වර්ගය වෙන්නේ 9 ඒකට අදාළ 4යි x වෙන්නේ මෙයා. එතකොට 9න් අඩු කිරීම ඍණ 12ක් 9න් අඩු කිරීම ඍණ 12ක් වුණාම එකතු කිරීම වෙලා 21ක් හැදෙනවා. හොඳද? ඒ 21කට තව 4ක් එකතු කරගන්න. 21කට 4ක් එකතු කරපුවම කීයද පුතේ? 25ක් එනවා. හරිද? බලන්නකො x සමානයි ඍණ 2 වෙන වෙලාව x සමානයි ඍණ 2 වෙන වෙලාවේදී x වර්ගය 4යි. 4x කියන්නේ ඍණ 8යි. ඒක ඍණෙන් වැඩි කරපුවම ධන 8යි. එතකොට මෙයයි මෙයයි සුළු වුණාම 12ක් වෙනවා. හරිද? ඒකලු තව 4ක් එකතු කරන්න ඕනේ. එතකොට හැදෙනවා 16ක්. හරි. ඊට පස්සේ අපි දැන් මෙතන ගත්තොත් එහෙම 1යි මෙතන ඍණ 1 තියෙන්නේ. ඒක වර්ග කරපුවම 1යි. ඊට පස්සේ ඍණ 4x දෙන්නේ 4x දෙන්නේ ඍණ 4යි ඍණ 4x වුණාම ඒක ධන 4 වෙනවා. එතකොට 1යි 4යි එකතු කරපුවම 5යි. ඒ 5යි 4ක් එකතු කරපුවම 9ක් වෙනවා. හරි. 25ව 16ව 9ව. ඊට පස්සේ බිංදුව දැම්මොත් එහෙම මොකද වෙන්නේ? x වර්ගය කියන්නේ බිංදුවමයි 4x කියන්නේ බිංදුවමයි. එතකොට මෙතන එන්නේ ධන 4. ඒක ෂෙයා. ඊට පස්සේ මෙතන ධනයක දැම්මොත් එහෙම ධනයක මෙතන දැම්මම එකේ වර්ගය 1යි 4x අපි හොයාගත්ත 4යි කියලා. ඒක ඍණෙන් වැඩි කරපුවාම ඍණ 4යි. එතකොට ඍණ 3ක් වෙනවා. ඍණ 3යි ධන 4යි එකතු කරපුවාම ධන 1යි එන්නේ.
හොඳද? ඊට පස්සේ ධන 2 ආදේශ කරමු. මෙතන 2 ඉලක්කම ආදේශ කරපුවාම ධන 4යි. මෙතන 2 ඉලක්කම ආදේශ කරපුවාම දෙවරක් 4 8යි. ඒක ඍණයෙන් වැඩි වෙනවා. එතකොට ඍණ 4ක් හැදෙනවා මේ දෙන්නගෙන්ම. මෙයත් එක්ක සුළු කරපුවාම බිඳුවයි. ඊට පස්සේ 3 ඉලක්කම දැම්මොත් එහෙම 3 වර්ගයේ 9යි. මෙතන ධන 12යි ඒක ඍණ වෙනවා. එතකොට ඍණ 3ක් හැදෙනවා. ඍණ 3යි ධන 4යි එකතු කරපුවාම ඔය විදිහට උත්තරයක් එනවා. මේ විදිහට උත්තර සෙට් එකක් එනවා. හරිද? ඊට පස්සේ මේකේ කණ්ඩායම පාවිච්චි කරලා හරි මේකේ කණ්ඩායම පාවිච්චි කරලා මට ලියන්න පුළුවන් y සමානයි x වර්ගය කියන එක නයි කණ්ඩායම. කොහොමද ඒක ලියන්නේ? ඍණ 3 දී y සමාන x වර්ගයේ ප්‍රස්ථාරයට අදාළ ඒවා නෙමෙයි තියෙන්නේ y කණ්ඩායමනේ. එතකොට මම ලියන්න පුළුවන් ඍණ 3 දී 9යි. ඊට පස්සේ ඍණ 2 දී ඍණ 2 දී 4යි. ඊට පස්සේ ඍණ 1 දී 1යි. හරි ඔන්න ඔය විදිහට කණ්ඩායම සෙට් එක ලියාගන්න. ලියාගෙන ප්‍රස්ථාරය අඳිනවා. එතකොට දැන් මම මෙන්න මේ ප්‍රස්ථාරයේ අන්තිම එක ගත්තොත් එහෙම y සමානයි x වර්ගය ඍණ 4x ධන 4 කියන එක ප්‍රස්ථාරය ගත කරනවා නම් එන්නේ කොහොමද? ඍණ 3 දී x වලට ඍණ 3 ගත්තොත් y වලට එන්නේ මෙතෙන්දි 25යි. හරිද? ඊට පස්සේ x වල ඍණ 2 ගත්තොත් මෙතෙන්දි එන්නේ 16යි. හරි ඔන්න ඔය විදිහට කණ්ඩායම ටික ලියා ගන්නවා. හරි පොඩි කාලේදීම තමයි කියලා දෙන්නේ. ප්‍රස්ථාර ටික ඔක්කොම හැබැයි එකම සටහනක් ගහ ගන්න ඕනේ. ඒක මම පාවිච්චි කරා එක වගුවක්. හරිද? ඒ වගුවක පාවිච්චි කරලා ඒකෙන් මම එක එක ප්‍රස්ථාරට අදාළ කණ්ඩායම ටික හොයනවා. ඒ කණ්ඩායම ටික හොයාගෙන පුතේ ඔයාලගේ මේ ප්‍රස්ථාර කොලයක් කරගෙන යන්නත් කමක් නැහැ. ඒකල එක නෝට් පොතේ අලවගත්තත් කමක් නැහැ. ඔයාලා එකම සටහනක මේ ප්‍රස්ථාර හතරම අඳින්න ඕනේ. හරි? right. මේ ටික පුළුවන් විදිහට ලියා ගන්නකො. පස්සේ ඊට පස්සේ මේ හරියට අඳින්න වගුව කටුවට ගහගෙන කණ්ණාංග ටික ඔය මන් ලියාගත්ත විදිහට ප්‍රස්ථාර හතරෙම ලියාගෙන ප්‍රස්ථාර ටික අඳින්න පුතේ. හොඳද? ප්‍රස්ථාර ටික ඇඳලා ඔයාලට ඇඳහම මෙන්න මේ වගේ වෙයි. y සමාන x වර්ගය කියන ශිතේ යන්දාම මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් එනවා ඇති ඔයාලට. හොඳද? මම මේ දැන් මේකට පාවිච්චි කරන්නේ අර ග්‍රාෆින් කැල්කියුලේටර් GeoGebra වල ඒක පාවිච්චි කරලා මේ ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ x වර්ගය ඍණ 9 යන්දාම මෙහෙම ගමන් තා චුට්ටක් පොඩි කරන්නම් එතකොට ඔයාලට පැහැදිලි වෙන්නේ. හරි. x වර්ගය එතකොට x බලන්න x වර්ගය යන්නේ මේ එක තැනකින් හැරිලා x සමාන බිඳුවේ හැරිලා මේ විදිහට පරාවලයක හැඩය ගන්නෙ. මේක හැරෙන්නේ ඍණ 9. මේක ප්‍රස්ථාරය හැරෙන්නේ ධන 4. හරිද? මේකේ ඔක්කොගෙම සමමිතික අක්ෂය වෙන්නේ x සමාන බිඳුව. හරිද? මේක ඇන්දට පස්සේ බලන්න මේ ප්‍රස්ථාරය චුට්ටක් ලොකු කරලා පෙන්නන්න.
ඒ ප්‍රස්ථාරය යනවා මේ විදිහට. මෙතන මේ දෙකේදී ස්පර්ශ වෙලා ප්‍රස්ථාරය ඇත්තටම ප්‍රස්ථාරය අර මේ shift වෙලා තියෙන්නේ. දකුණට shift වෙච්ච ප්‍රස්ථාරයක්. ඔය විදිහට ප්‍රස්ථාර හතර එනවා ඇති. ඔයාලා කටුවට හොඳද? කටුවට ඔයාලගේ මේ පොතේ මේ දැන් මම මේ ඇඳපු ප්‍රස්ථාර හතර කටුවට ඇඳගන්න. හරි. මේ හොඳට බලන්න මේ කොළ පාටින් ඇඳලා තියෙන එක්කෙනා තමයි මේ X වර්ගයේ ප්‍රස්ථාරය. X වර්ගයේ ප්‍රස්ථාරය ඊට පස්සේ වෙලා ඍණ X වර්ගයේ X වර්ගයේ ඍණ 9 කියන එක්කෙනා තමයි මේ යටට ඇඳලා තියෙන්නේ. නිල් පාටින්. මේක රතු පාටින්. මේ අන්තිම එක්කෙනා තමයි කහ පාටින් ඇඳලා තියෙන්නේ. කටුවට ඇඳගන්නකො. right ඔය ප්‍රස්ථාර කොළ දෙක ඇඳලා පොතේ අලවගෙන හරි අලවන්න ඉඩ තියාගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට ලියාගන්න. ඉහත උදාහරණ වලින් පෙනී යන මූලික කරුණු කිහිපයකි. ඉහත උදාහරණ වලින් පෙනී යන මූලික කරුණු කිහිපයකි. එරික අපි ලියාගමු පුතේ. පළවෙනි එක හරිද? පළවෙනි එක තමයි අපි මේක මෙහෙම ලියාගමුනේ. මේක එක කියලා දානවා. ලියාගන්න පුතේ යටින් y සමාන ax වර්ගය ධන bx ධන c ආකාරයේ වර්ගශිතයක a විශාලයි බිඳුව විට. හරිද? a විශාලයි බිඳුව කියන්නේ a වලට හැම වෙලාවෙම ධනාගයක් තියෙනකොට. මෙන්න මෙයා ධනාගයකින් ඉන්නකොට. හරි. උදාහරණ එකේ ප්‍රස්ථාර හතරම. ලියාගන්න පුතේ ඒකට යටින් a විශාලයි බිඳුව විට ප්‍රස්ථාරය අවම ලක්ෂයකදී ස්ථාවරව හැරේ. ප්‍රස්ථාරය අවම ලක්ෂයකදී ස්ථාවරව හැරේ. අවතල පරාවලයක හැඩයක් ඇත. අවතල පරාවලයක හැඩයක් ඇත. ඒක ලාවට ඇඳගමු ඈ. මේක x අක්ෂය නම් ප්‍රස්ථාරය එන්නේ පුතේ නිකන් මෙන්න මේ විදිහට. ওই විදිහට.
ඔහොම එකක් ආවා ඊට පස්සේ අපිට තව එකක් ආවා මේ විදිහට තව එකක් ආවා මේ විදිහට හරි මේ ප්‍රස්ථාර තුනම අවම ලක්ෂයක් තියෙන විදිහට තමයි යන්නේ හරි දෙවෙනි එක තමයි ඒ කුඩයි බිඳුව විට ඒ කියන්නේ උදාහරණ දෙකෙහි ප්‍රස්ථාර හතරම කතා කරවුවොත් එහෙම ප්‍රස්ථාරය උපරිම ලක්ෂයකදී ස්ථාවරව හැරේ උත්තල පරාවලයක හැඩයක් ඇත එතනත් හැඩයක් වෙන්න ඕනේ හැඩයක් ඇත උත්තල පරාවලයක හැඩයක් ඇත ඒකටත් අර මේ පොඩි රූප සරහනකුත් දැනගන්න ඔන්න ඔය විදිහට ප්‍රස්ථාර තුනක් යනගන්න. ලාවට කටුවට යනගන්න. හරිද? තුන්වෙනි එක y සමානයි බිඳුව විට ප්‍රස්ථාරවල මූල ලැබේ. නැත්නම් ප්‍රස්ථාරයේ මූල ලැබේ. එනම් ප්‍රස්ථාරයේ x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂිත. ඒ කියන්නේ x අක්ෂයේ කැපෙන්නේ තැන් ටික තමයි කියන්නේ. මට ඕනේ ඒක highlight කරලා පෙන්නන්න පුළුවන්. මේක ලියාගන්න. බලන්න මම ප්‍රස්ථාර ටිකෙන් පෙන්නන්නම්. ඔව් මෙතන මම කතා කරේ මෙන්න මේ ප්‍රස්ථාර හතර මේ නිල් පාට ප්‍රස්ථාර බලන්න නිල් පාට ප්‍රස්ථාරේ පුතේ මෙතන මේ මූල මෙන්න මේ තැන් ගැන තමයි කියන්නේ මේ රූට් කියලා ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලිද? මේ රූට් කියන දේවා තමයි මේ අපි මූල කියලා කියන්නේ. හොඳද? දැන් බලන්න මෙතන මේ ප්‍රස්ථාරේ මේ නිල් පාටින් යන x වර්ගයෙන් 9 ප්‍රස්ථාරට රූට් දෙකක් තියෙනවා. නැත්නම් මූල දෙකක් තියෙනවා. එකක් ඍණ 3 අනිත් එක ධන 3. ඊට පස්සේ මේ කහ පාටින් යන එක්කෙනා බලන්නකෝ. කහ පාටින් යන එක්කෙනාගේ මේ තනි රූට් එකක් තියෙනවා මේ රූට් x එක්ස්ට්‍රීමම් කියලා දාලා තියෙනවා. කොහොම හරි. මේ තනි මූලයක් තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපේ අනිත් එක්කෙනා ගත්තොත් එහෙම ඒකට රූට් කියලා වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම මේක මූලයක් නෙමෙයි. ඒ කියන්නේ x අක්ෂය කැපෙන්නේ නැහැ. අවම ලක්ෂයක් විතරක් තියෙනවා. හොඳද? right. එතකොට එකක මූල තියෙනවා, මූල දෙකක් තියෙන එකක් තියෙනවා, මූල එකක් තියෙන එකක් තියෙනවා, මූල නැති එකක් තියෙනවා. හැබැයි තියෙන්න පුළුවන්නෙත් ඔය ටික විතරයි. මූල දෙකක් තියෙන්න පුළුවන් නැත්නම් මූල එකක් තියෙන්න පුළුවන් නැත්නම් මූල නැති වෙන්න පුළුවන්. හරි. අපි ලියන පුතේ මෙන්න මේ මූල දෙකක් තියෙන එකට අපි ලියනවා මෙහෙම.
හරිද? තාත්වික කියලා කියන්නේ අපිට පැහැදිලිව ප්‍රස්ථාරය පෙන්වන්න පුළුවන්. ඇඳලා පෙන්වන්න පුළුවන් කියන එක තමයි තාත්වික කියලා කියන්නේ. තාත්වික ප්‍රබින්න. ප්‍රබින්න කියන්නේ පුතේ එකිනෙකට වෙනස් කියන එක. හරිද? ප්‍රබින්න කියන්නේ එකිනෙකට වෙනස් කියන එක. තාත්වික කියන්නේ ඇඳලා පෙන්වන්න පුළුවන්. ප්‍රබින්නයි කියන්නේ එකිනෙකට වෙනස් කියන එක. තාත්වික ප්‍රබින්න මූල දෙකක් ඇත. මේක ලියනවා පුතේ මේකට යටින් ලියන්න තාත්විකයි මේක තාත්විකයි අතර මූල එකක් නෙමෙයි අපි කියන්නේ මෙතන තාත්වික සමපාත මූල දෙකක් ඇත සමපාතෙන් හින්දා අපිට එකක් වගේ පේන්නේ හරිද සමපාතෙන් හින්දා තමයි එකක් වගේ පේන්නේ. ඒ කියන්නේ එකම උත්තරේ දෙපාරක් යෙදෙනවා. හරි මම චූටක් කරලා පෙන්නන්නම්. y සමානයි x ඍණ 2 පූර්ණ වර්ගනේ තියෙන්නේ. y සමානයි බිඳුව විට x ඍණ 2 පූර්ණ වර්ගය සමානයි බිඳුවයි. එතකොට x ඍණ 2 වතාවක් x ඍණ 2 සමානයි බිඳුවයි. ඒ කියන්නේ x සමානයි 2 හෝ මේකෙන්නේ x සමානයි 2. එතකොට x සමානයි 2 කියන උත්තර දෙකක් එකම උත්තරේ දෙපාරක් යෙදෙනවා. ඒකින් තමයි තාත්වික සමපාත මූල දෙකක් තියෙනවා කියන්නේ. මේකට ගත්තොත් එහෙම ඒකෙන්නේ පුතේ මේ විදිහටනේ. y සමානයි x වර්ගය ඍණ 9. එතකොට ඒක ලියන්න පුළුවන් y සමානයි බිඳුව විට x වර්ගය ඍණ 9 සමානයි බිඳුවයි x ඍණ 3 x ධන 3 සමානයි බිඳුවයි. ඒ කියන්නේ x සමානයි 3 හෝ x සමානයි ඍණ 3. දෙකද? මේ වෙලාවේදී y සමානයි බිඳුව වුණාම x ට උත්තර දෙකක් තියෙනවා. ඒක පැහැදිලි උත්තර දෙකක්. ඒ කියන්නේ තාත්විකයි කියන්නේ මේක ප්‍රස්ථාරය අපිට ඇඳලා පෙන්වන්න පුළුවන් කියන එක. ප්‍රබින්නයි කියන්නේ එකිනෙකට වෙනස් කියන එක. මේකට මූල දෙකක් තියෙනවා. හැබැයි ඒ දෙන්න සමපාතයි. ඒ කියන්නේ එකම උත්තරේ දෙපාරක් යෙදෙනවා. මේක ගත්තොත් එහෙම අපි කියනවා මේකේ මූල නෑනේ. අපි කියන මෙහෙම එකට. මූල අතාත්විකයි. මූල අතාත්විකයි කියලා. හරිද? මූල අතාත්විකයි කියලා. ඒ කියන්නේ ඇත්ත කතාව මූල නෑ කියන එක නෙමෙයි. මේකේ මූල අපිට පේන්නේ නෑ කියන එක. ඒ කියන්නේ තාත්වික අක්ෂරයට නෙමෙයි මේවා තියෙන්නේ මූල අතාත්විකයි කියන කතාව. හොඳද? පැහැදිලිව මේ අදාළ තැන්වලම ලියා ගන්න. මේ කොටස තමයි ඔය තියෙන්නේ. ඒක පැන්සල් ලියාගත්තත් කමක් නැහැ මොකද ඔගේ අර මොකද්ද ඔය තාත්වික ප්‍රබින්න කතාව මම ඔක හරියටම තාම ඔයාලට කියලා දීලා නැහැ. ඒ කියන්නේ ඔයාලා ප්‍රස්ථාරයෙන් තේරුම් ගන්න ඕන හින්දා විතරයි මේක ලියන්න දුන්නේ. එකල උදාහරණ දෙක කියලා ඔයාලා අඳින ප්‍රස්ථාර හතරක් තියෙනවනේ. ඒ ප්‍රස්ථාර හතරේ මූල දෙකක් තියෙන ප්‍රස්ථාරේ මූල සමපාත වෙන ප්‍රස්ථාර දෙකක් තියෙනවා. ඒ දෙකයි ඊට පස්සේ මූල නැති ප්‍රස්ථාරයක් එනවා. හරිද? x අක්ෂයේ කැපෙන ප්‍රස්ථාරය එකක් තියෙනවා. x අක්ෂයේ කැපෙන්නේ නැතුව ස්පර්ශ වෙලා යන ප්‍රස්ථාර දෙකක් තියෙනවා. x අක්ෂයේ කැපෙන්නේ නැහැ.
වෙනම තැනක කියන ප්‍රස්ථාරයක් තියෙනවා. හරිද? ඒ ප්‍රස්ථාර ටිකත් උදාහරණ අංක 2 කියලා දාලා තනියම ලියන්න. ඔයාලා උදාහරණ දෙකෙන් කරවුවොත් එහෙම මම නිකන් සරලව ටක් ගාලා පෙන්වන්න කරන්න. උදාහරණ දෙක පාවිච්චි කරලා උදාහරණ දෙකේ ගත්තොත් එහෙම y සමානයි ඍණ x වර්ගය ඍණ ධන 9 කියන ප්‍රස්ථාරය. ගත්තත් පුතේ ඔයාලට මෙන්න මේ විදිහට කැපිලා ඒ උත්තර දෙකක් ඒත් ඍණ 3 ධන 3 තමයි කැපෙන්නේ. හරිද? ඒකෙත් මූල දෙකක් තියෙනවා. ඒ වගේම y සමානයි ඍණ x වර්ගය ධන 4x ඍණ 4 කියන ප්‍රස්ථාරය ගත්තොත් එහෙම මේක ප්‍රස්ථාරය එක තැනකින් කැපෙන්න ඕන ඔය විදිහට. ඒකත් ධන දෙකකින් කැපෙන්න ප්‍රස්ථාරයේ. හැබැයි මේ ඔක්කොම උපරිම ලක්ෂ තියෙන්නේ. y සමානයි ඍණ x වර්ගය ඍණ 4 කියන ප්‍රස්ථාරය ගත්තොත් එහෙම ප්‍රස්ථාරය යැවෙයි මේ විදිහට. හරි මේ කැපෙන්නේ නැහැ. මූල නොමැත. මේකේ මූල එකක් ඇත. හරිද? එතකොට අර මේ අපි ওই තාත්වික අතාත්වික කතාත් එක්ක ලියුවොත් එහෙනම් මේකෙදි මූල තාත්විකයි ප්‍රබින්නයි මූල තාත්විකයි ප්‍රබින්නයි මේකේ මූල තාත්විකයි සමපාතයි. මේක ගත්තොත් එහෙම අපි කියනවා මූල අතාත්විකයි. මේකේ මූල අතාත්විකයි කියලා. ඒක මූල අතාත්වික වෙන්නේ ඇයි දන්නවද? මම මේක කලින් එකේ හදපු නැති හින්දා කියන්නම්. y සමානයි බිඳුව විට එතකොට එනවානේ ඍණ x වර්ගය ඍණ 4 සමානයි බිඳුවයි. ඒක නිකන් ලියන්න පුළුවන් x වර්ගය ධන 4 සමානයි බිඳුවයි. x වර්ගය සමානයි ඍණ 4යි. හරිද? x සමානයි ඍණ 4 වර්ගමූලය ධන හෝ ඍණ. හරි මෙන්න මේක තාත්වික නෑ පුතේ. හරිද? ඒක ඍණ 4නේ තියෙන්නේ. ඍණ 4 වර්ගමූලය කියන එක නේ තාත්වික නෑ. මම ඔයාලට ඒක තාත්වික සංඛ්‍යා පාඩමේදී කතා කරා. හරිද? ඉතින් ඒ වගේ එකක් කවදාකවත් x අක්ෂය කැපෙන්නේ නෑ. ඒකයි මේ ඒ කියන්නේ x y සමානයි බිඳුව වෙනකොට x වලට උත්තරයක් එනවා. හැබැයි ඒක තාත්වික නෑ. තාත්වික නෑ කියන්නේ අපිට මේ ප්‍රස්තාරය පැහැදිලිව පේන්නේ නෑ. මේ උත්තරයක් තියෙනවා. උත්තරයක් තිබ්බට මේ y x අක්ෂය කැපිලා යන උත්තරයක් පේන්නේ නෑ. මේක ටක් ගාලා මේ කටුවට ලියා ගන්නකෝ. මාතෘකාව ලියා ගන්න. වර්ගජ ශිතයක් ප්‍රස්ථාරගත කිරීමකින් තොරව වර්ගජ ශිතයක් ප්‍රස්ථාරගත කිරීමකින් තොරව ප්‍රස්ථාරගත කිරීමකින් තොරව ශිතයේ උපරිම හෝ අවම ලක්ෂ්‍ය සෙවීම ශිතයේ උපරිම හෝ අවම හැරවුම් ලක්ෂ්‍ය සෙවීම කියලා. හරිද? රයිට් ලියන්න පුතේ මෙහෙම. හරිද? දැන් උදාහරණයක් ඔයාලට කියනවා
y සමානයි ඍණ x වර්ගය ඍණ 4x ධන 12 ශිතයේ හැරවුම් ලක්ෂයේ ඛණ්ඩාංකය සොයන්න කියලා. හරිද? ඒතර පුතේ මේක කරන විදිහක් තියෙනවා. හරිද? මේක කරන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම මම y සමානයි x වර්ගය ඍණ 4x ධන 12 කියන කොටසේ මෙන්න මේ ටික තෝරගන්නවා. x පද තියෙන දෙන්න. හරිද? ඒ ටික තෝරගෙන ඒකෙන් පූර්ණ වර්ගයක් හදාගන්නවා. මේකෙන් පූර්ණ වර්ගයක් හදාගන්නවා. පූර්ණ වර්ගය සෑදී. එතකොට එන්නේ පුතේ y සමානයි x ඍණ 2 පූර්ණ වර්ගය. ධන 4. ඍණ 4. හරිද? එතකොට මම මේ කරේ මෙන්න මේ කොටස තියෙනව නේද? මෙතන තියෙන ඉලක්කම් දෙක පාවිච්චි කරලා ඒක පූර්ණ වර්ගයක් වෙන විදිහට හදාගන්න. එතකොට ඔයාලට පේනවද මෙන්න මෙයාව ප්‍රසාරණය කරනවා. මෙන්න මේ කොටස ප්‍රසාරණය කරපුවාම x වර්ගය හැදෙනවා. හරිද? මේ කොටස ප්‍රසාරණය කරපුවාම x වර්ගය හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙයා මෙතන ඉන්න එක්කෙනත් එක්ක වැඩි කරපුවාම වැඩි කරලා ඒක දෙකෙන් වැඩි කරපුවාම 4x හදාගන්නත් පුළුවන්. හරිද? හැබැයි ඔයාලා දන්න පූර්ණ වර්ගයක මෙන්න මෙයා වර්ග වෙනවා. එතකොට ධන 4ක් හැදෙනවා. ඒ ධන 4 මෙතෙන්ට ඕනේ නැහනේ. මෙතෙන්ට ඕනේ නැහනේ ධන 4ක්. ඒකින්ද ඒ ධන 4 අයින් කරන්න මම එළිය ඍණ 4ක් දාගන්නවා. හොඳද? ඊට පස්සේ වෙලා අර 12 ඉලක්කම මේ විදිහටම ලියා ගන්නවා. ඊට පස්සේ මම ඔක සුළු කරනවා. y සමානයි x ඍණ 2 පූර්ණ වර්ගය ධන 8යි. හරිද? හොඳයි මම මේ මට්ටමට ගත්තා. දැන් මම කරන්න යන්නේ තර්කණයක්. හරිද? හොඳට බලාගන්න එක තර්ක කරලා ලියන විදිය. ඕනෑම පූර්ණ වර්ගයක් හැම වෙලාවෙම ඕනම පූර්ණ වර්ගයක් පුතේ බිඳුවට විශාල හෝ සමානයි. හරිද? එක්ක බිඳුවට වඩා වැඩි නැත්නම් සමානයි. හරිද? ඒ අනුව මට ලියන්න පුළුවන් පුතේ x ඍණ 2 කියන එක්කෙනා ගේ වර්ගය කියන එක්කෙනා හැම වෙලාවෙම බිඳුවට වඩා වැඩි. මෙන්න මේ කොටසේ x ඍණ 2 කියන එක්කෙනා හැම වෙලාවෙම බිඳුවට වඩා වැඩි. එහෙනම් පුතේ මට පුළුවන් මේකේ දෙපැත්තටම 8 8 එකතු කරන්න. එතකොට මට y හදාගන්න පුළුවන්. ඒ කියන්නේ x ඍණ 2 පූර්ණ වර්ගයට මම මේ පැත්තටත් 8ක් එකතු කරනවා අසමානතාවය මේ පැත්තටත් 8ක් එකතු කරනවා. එහෙම 8ක් 8 එකතු කරපුවාම මට ලියන්න පුළුවන් x ඍණ 2 පූර්ණ වර්ගය දාන 8 කියන එක්කෙනා 8ට වඩා විශාල වෙන්න ඕන. දැන් මේක බිඳුවට වඩා මෙයා විශාලයි නම් මේ මුළු කොටසම 8ට වඩා විශාල වෙන්න ඕන. දෙපැත්තටම 8 8 එකතු කරපුවා. අපි දන්න මේ තියෙන්නේ y නේ. y කියන එක්කෙනා එහෙනම් අනිවාර්යයෙන්ම 8ට වඩා විශාල වෙන්න ඕන. ධන 8ට වඩා විශාල වෙන්න ඕන. ඒ කියන්නේ තියෙන්න පුළුවන් මේ ප්‍රස්ථාරයට තියෙන්න පුළුවන්. ඒ කියන්නේ y සමානයි x වර්ගය ඍණ 4x ධන 12 ශ්‍රිතයේ y හි අගය සෑම විටම y විශාල සමානයි 8 වේ. හැම වෙලාවෙම 8ට වඩා වැඩි. එනම් y ට ඇත්තේ අවමයකි. ඒ කියන්නේ y ට තියෙන්න පුළුවන් අවමයක්. තියෙන්න පුළුවන් අඩුම අගය 8යි. y සමානයි 8 විට
y සමානයි 8 වුණාම මට පුළුවන් මෙන්න මේ ප්‍රස්ථාරයෙන් ගන්න එකෙන් 8 සමානයි x ඍණ 2 පූර්ණ වර්ගය ධන 8යි. එතකොට x ඍණ 2 පූර්ණ වර්ගය සමානයි 0යි. x සමානයි දෙකේ ඉලක්කම තමයි එන්නේ. හරිද? ඒකෙල්ල ලියන්න පුළුවන් එම නිසා අවම ලක්ෂය කෙනෙක් කෙනා ලියන්න පුළුවන් 2.8යි කියලා. හරිද? කරපු විදිය හොඳට බලා ගන්න. ඉස්සෙල්ලාම මේ දීලා තියෙන වර්ගශිතේ x පද තියෙන කොටස පාවිච්චි කරලා පූර්ණ වර්ගයක් හදා ගන්නවා. හරිද? ඊට පස්සේ ඒක චුට්ටක් සුළු කරලා හරිද? ඒක චුට්ටක් සුළු කරලා මෙතන නිකන් හදා ගන්නවා y සමානයි x ඍණ ලැම්ඩාගේ පූර්ණ වර්ගය ධන mu. මෙන්න මේ හැඩයට හදා ගන්න. ඊට පස්සේ ඕනෑම පූර්ණ වර්ගයක් කියන එක නෑ. ඒවන ඕනම වර්ගයක් හැම වෙලාවෙම බිඳුවට වඩා වැඩි. ඒකල y හදා ගන්න ඕන කරන කොටස් ටික දෙපැත්තට එකතු කරනවා. හරි දැන් මෙතන ධන 8 නේ තියෙන්නේ දෙපැත්තට ධන 8 එකතු කරපුවාම අපිට පේනවා මෙතන මේ කොටසෙන් අපිට එන්නේ y. හරිද? ඊට පස්සේ y කියන එක කෙනා අනිවාර්යයෙන්ම 8ට වඩා විශාල වෙන්න ඕනේ. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් x සමානයි y සමාන x වර්ගය ඍණ 4x ධන 12 ශිතේ y හි අගේ සෑම විටම 8ට වඩා විශාල වෙනවා. එහෙනම් y ට ඇත්තේ අවමයක්. ඒ කියන්නේ y කියන එක කෙනා 8ට වඩා විශාලයිනේ. ඒ කියන්නේ y ට තියෙන්නේ අවම අගයක් 8 කියලා. අනිත් y එක ඔක්කොම විශාලයි ඊට වඩා. හරිද? y සමානයි 8 විට එකෙන් ලියන්න පුළුවන් x සමානයි 2යි කියලා. ඒ කියන්නේ y අවම වෙන x කණ්ඩාංකය වෙන්නේ 2. y අවම වෙන x කණ්ඩාංකය වෙන්නේ 2. දැන් අවම ලක්ෂය එතකොට 2.8 මේක නිකන් ප්‍රස්ථාරයේ දල වැන්දොත් එහෙම ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මෙතන 2.8 දී ඔන්න ඔහොම යන ප්‍රස්ථාරයක් වෙ තියෙන්නේ. අවම ලක්ෂයක් තියෙන්නේ මෙතන තමයි ওই 2.8 ලක්ෂය තියෙන්නේ. පැහැදිලිද? දැන් මේ උදාහරණය ලියාගන්නකෝ පුතේ. එබම් බෝඩේ මගනම් පුතේ. උදාහරණ අංක 2. මේ දෙවෙනි උදාහරණෙත් බලමු. y සමානයි ඍණ 3x ධන 6x ධන 8 ශිතේ හැරවුම් ලක්ෂයේ ඛණ්ඩාංකය සොයන්න. හරි ප්‍රස්ථාර පාවිච්චි කරන්නේ නැතුව එතකොට මෙතන දැන් ඕ ඍණ ලකුණක් තියෙනවා. හදන්න මෙහෙමයි. y සමානයි ඍණ 3x වර්ගය ධන 6x ධන 8. හරි මේකෙත් පුතේ අර පූර්ණ වර්ගයක් හදා ගන්න පුළුවන් කොටස ඉස්සෙල්ලාම තෝරගන්න ඕනේ. මෙන්න මේ කැල ගන්නවා. මේ කැලේ බලන්න y සමානයි ඉස්සෙල්ලාම ඍණ 3 එළියට ගන්නවා. එතකොට හැදෙනවා x වර්ගය ධන 2 ධන 8. ඊට පස්සේ y සමානයි 2x ඍණ 3 එළිය තියාගෙන මෙතන හදා ගන්නවා මෙහෙම. x මෙතන ඍණ එන්නේ නේද? මේක ඍණ 1 පූර්ණ වර්ගය දා ගන්නවා
අඩු කිරීම එකක් හදාගන්නවා. බලන්න මෙන්න මේ කොටස මේක ඇතුලේ හැදෙනවද කියලා. x වර්ගය හැදෙන කිසි ප්‍රශ්නයක් නැහැ. ඍණ 2x හදාගන්න පුළුවන්. x ඍණ 1කින් වැඩි කරා ඍණ x. ඒක 2කින් වැඩි කරපුවා ඍණ 2x. හරි මැද පදෙත් හැදෙනවා. තුන්වෙනි පදයකට හැදෙනවා ධන 1. ඒක අඩු කරන්න ඕන හින්දා ඍණ 1ක් දාගන්නවා. හරිද? ඊට පස්සේ ධන 8 අර කලින් ධන 8 ඒ විදිහටම තියාගන්නවා. මේක ඍණ 3ෙන් වැඩි කරනවා y සමානයි ඍණ 3යි x ඍණ 1 පූර්ණ වර්ගය ධන 3 ධන 8 තව චුට්ටක් සුළු කරපුවාම y සමානයි ඍණ 3 වතාවක් x ඍණ 1 පූර්ණ වර්ගය ධන 11. හරි. දැන් ඕක අර මං කිව්ව y සමානයි x ඍණ ලැම්ඩාගේ පූර්ණ වර්ගය ධන mu ආකාර ගනි. ඒ වගේ හැඩයක් කරන් තියෙනවා. මේකෙත් පුතේ පූර්ණ වර්ගය කියන එක කෙනා ධන ස්වරූපයෙන් තියන්න ධනාගයක් හැම වෙලාවෙම. හරිද? පූර්ණ වර්ගය කියන එක කෙනා හැම වෙලාවෙම ධනාගයක්. මට ඒක ලියන්න පුළුවන් මෙහෙම. x ඍණ 1 පූර්ණ වර්ගය කියන එක කෙනා කොහොමත් බිඳුවර වඩා වැඩි. ඒක හැම වෙලාවෙම ධන. ඉතින් පුතේ මට මේක ඍණ 3ෙන් වැඩි කරන්න පුළුවන්. ඍණ 3 වතාවක් x ඍණ 1 පූර්ණ වර්ගය කියන එක කෙනා වැඩි කරපු ගමන් ඍණෙන්නේ වැඩි කරන්නේ. ඍණ ලකුණකින් වැඩි කරපුවම ඔයාලා දන්නවා පොඩි කාලේදී මේ අසමානතාවය මාරු වෙනවා. ඍණ 3ෙන් වැඩි කරපු ගමන් අසමානතාවය මාරු වෙනවා. ඊට පස්සේ ඍණ 3 වතාවක් x ඍණ 1 පූර්ණ වර්ගය ධන 11 හදාගන්නවා. මේ පැත්තට ධන 11ක් දාගන්නවා. මෙතන 3ෙන් වැඩි කරා කියලා බිංදුව 3ෙන් වැඩි කරා කියලා බිංදුවමනේ. අර ඍණෙන් වැඩි කරන හින්දා තමයි අසමානතාවය මාරු වෙන්නේ. දෙපැත්තටම 11 11 ඊළඟ පියවරේදී එකතු කරනවා. මෙයාට මට ලියන්න පුළුවන් y කියලා. y කුඩා හෝ සමානයි ධන 11යි. මේකෙන් පැහැදිලිව පේනවා y ට තියෙන්නේ හැම වෙලාවෙම 11 හරි නැත්නම් 11ට වඩා අඩු වගේක් හරි. හරිද? y කියන අගය හැම වෙලාවෙම 11 හෝ 11ට වඩා අඩු වගයක්. හරි. ඒක ලියන්න පුළුවන් එම නිසා y ට ඇත්තේ 11 හෝ 11ට අඩු වගයකින්. එනම් y උපරිමයක් පවතී. උපරිමගයක්. ඒ කියන්නේ උපරිමගයක් කියන්නේ 11 තමයි තියෙන්න පුළුවන් උපරිමගය. ඊට වඩා අඩු. අනිත් සියලුම y එක. y ට ඇත්තේ උපරිමයකි. y ට උපරිමය ඇත. y සමානයි 11 විට. y සමාන 11 විට මට මෙන්න මෙයාගෙන් ලියන්න පුළුවන් එකෙන් අපි එක දෙක කියලා දාගමු. දෙකෙන් ලියන්න පුළුවන් 11 සමානයි ඍණ 3 වතාවක් x ඍණ 1 පූර්ණ වර්ගය ධන 11. එතකොට x සමානයි 1යි කියලා. 11 මේ පැත්ත 11ට සමාන වෙන්න නම් මේ මුළු කොටස බිඳුව වෙන්න බෑ. එතකොට x සමානයි 1 තමයි වෙන්න ඕනේ. ඒකින්ද මම ලියන්න පුළුවන් මෙහෙම ශිතයේ උපරිම ලක්ෂයේ ඛණ්ඩාංකය. උපරිම ලක්ෂයේ ඛණ්ඩාංකය කියන්නේ පුතේ 1,11. හරිද? ඒ නිකන් ප්‍රස්තාර ඇන්දොත් එහෙම හිටින්නේ පුතේ මේ විදිහට. 1,11 කියන්නේ මෙන්න මේ වගේ ලක්ෂයක් ඇත්තේ. හරිද? මේක උපරිමයක්. ඒතර ප්‍රස්තාර මෙන්න මෙහෙම යනවා ඇති. පැහැදිලිද?
මෙතන ඍණෙන් වැඩි වෙච්ච ගමන්ම මේ අසමානතාවය මාරු වෙන එක තමයි ඇත්තටම මෙතන වැදගත් වෙන්නේ. සිතේට ඇත්තේ උපරිම ලක්ෂ්‍ය උපරිම ලක්ෂ්‍යයක්. ඒතර ඒ උපරිම ලක්ෂ්‍ය මෙන්න මේ විදිහට පොඩියට කටුවට ඇඳලා පෙන්වන්නත් පුළුවන්. මේ උදාහරණෙත් ලියාගන්නකො. ඊට පස්සේ අපි ගණන්ට හදමු. තව පුංචි දෙයක් මම මේක කියලා දෙන්නම්. ඒක පොඩ්ඩක් බලාගන්න පුතේ. ඒක තමයි දැන් මේකේ ඔයාලට මතකන්නේ සමමිතික අක්ෂයක් කියලා එකක් තිබ්බයි කියලා. සමමිතික අක්ෂයක් කියලා එකක්. මම මේ තැඹිලි පාටින් හදලා තියෙන සමමිතික අක්ෂය. සමමිතික අක්ෂය ඔයාලා හිතන්නේ මොකක් වෙනවද කියලා? මෙතනින් ඔයාලා ගන්නවා නේද මේ x කණ්ඩායමක්. හරිද? සමමිතික අක්ෂය වෙන්නේ මේ x කණ්ඩායමෙම තමයි. හරිද? ඒක මම ලියන්න පුළුවන් මෙහෙම. තවද ශිතේ සමමිතික අක්ෂය වර්ග ශිතය x සමානයි 1 වේ කියලා. කලින් ප්‍රස්තාරේ මොකක්ද ආවේ? කලින් උදාහරණේ මට කවුරු හරි දරුවෙක් කියනකො කලින් උදාහරණේ මොකක්ද කියලා? මයික් එක ඔන් කරලා කියන්න පුතේ. x සමානයි 2 නේ. බලන්න ඒකේ මගේ සුළු කිරීම හරියද කියලා මට ඒක මේ ෂුවර් නැහැ ඒක හරිද කියලා. nice. ආයෙත් මම කියන්නම් සටහන කියලා දාලා මෙන්න මේක ලියාගන්න ax වර්ගය ධන bx ධන c ශිතය y සමානයි අරගේ අර ඔයාලට මතක ඇති සංගුණකයක් එළියට ගන්න. කියන්නේ අර ax වර්ගය ධන bx කියන ඒ කියන්නේ අර x පද තියෙන කොටසේ a ට ඉස්සරහින් තියෙන සංගුණකය තමයි එළියට ගන්න. හරි. ඒ වතාවක් external lambda ගේ පූර්ණ වර්ගය ධන mu ආකාරයට පරිවර්තනය කරපුවාම ලැම්ඩා කමා මියු වලින් තමයි හැරෙන්නේ. ඒ කියන්නේ හැරෙන තැන තීරණය කරන්නේ ලැම්ඩා කමා මියු. ඒකෙත් a කියන අගය ධනාගයක් නම් අපිට ප්‍රස්ථාරයේ අවමයක් තියෙන්නේ. ඍණාගයක් නම් අපිට උපරිමයක් තියෙන්නේ. හරි ඒක පොඩි කාලේ තියරීම තමයි. හරි. අනික් කාරණා තමයි x සමානයි ලැම්ඩා කියන්නේ සමමිතික අක්ෂය. හරියට නැමෙන්නේ. එක ප්‍රස්ථාරය එක පැත්තක් අනිත් පැත්තත් එක්ක සමපාත වෙන තැනට තමයි කියන්නේ සමමිතික අක්ෂය කියලා. ලියාගෙන ඉවරද? මම අද ඒතකොට පන්ති නවත්තනවා. ඔයාලට ගෙදර වැඩට ටියුට් එකේ ටියුට් එකේ 1 2 3 4 ඒ කියන්නේ පළවෙනි ගානේ ගණන් 3යි දෙවෙනි ගානේ ගණන් 3යි තුන්වෙනි ගානේ ගණන් 6යි හතරවෙනි ගානේ ගණන් 6යි. හරි. ඒ ප්‍රධාන ගණන් හතරක් තියෙනවා. ඒ පළවෙනි ගණන් හතරම පුතේ හදන්න. ප්‍රස්ථාර අඳින්න ඕනේ නැහැ. උපරිමව ටිකයි සම්මිතික අක්ෂ ටිකයි හොයන්න. මම ඒක චූට්ටක් ෂෙයා කරන්නම්. මෙන්න මේ ගණන් ටික.
මේ ගන්න ටික. හරි. කටටක් ගාලා හදාගන්න try එකක් දෙන්න. ඒතර සුළු කිරීම ඔයාලගේ පුරුදු වෙනවා එතකොට. හරි. පුළුවන් තරම් ටික ඉක්මනට හදන්න. එතකොට හොඳයි.